දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබ අද දින මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සවිස්තර පුවත්වලට ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතට. දියුලපිටියෙන් කොවිඩ් ආසන්නිත කාන්තාවක හඳුනා ගැනේ. දියුලපිටියට සහ මිනුවන් ගොඩට පොලිස් ඇඳිරි නීතිය. හෙට සිට සිකුරාදා දක්වා ගම්පහ සියලු පාසල් වැසේ. රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් කටුවපිටියේ ජනතාවගේ විරෝධය. පොලිසිය සමග වැඩි හුවමාරුවකින් මියගිය රත්මලානේ රෝහාගේ සමීපතමයන් සිව්දෙනෙකු අත්අඩංගුවට. කොවිඩ් ආසාදිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරි පැය 48 තීරණාත්මක බවට දවන මන්දිරයෙන් ප්‍රකාශයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. නැවත දැනුම් දෙනතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයට හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවෙන්නේ දියුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමගයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ උපකාරක පන්ති හෙට සිට එළඹෙන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. දිවලපිටිය හොරගස් මුල්ල බෝමුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ එම කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සුව වී පිටව යන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුවයි. යනුව ඇය වහාම අංගොඩ ජාතික බෝවන් රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා. අදාළ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ 39 හැවිරිදි අයෙක්. මේ හේතුවෙන් එම කම්හලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 15 දෙනෙකු මේවර විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඇය IDH රෝහල වෙත ඇතුළත් කරන අතරතුර පවුලේ සියලුම සමාජිකයන් හමුදාව තුළ නිරෝධායනය කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඒත් එක්කම ඒ පවුල හා සම්බන්ධ වෙච්ච තව පවුල් කිහිපයක් තිබෙනවා. ඒ පවුල් වල අයවලුනුත් මේ වන විටත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යැවීමට අපි කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපර්වයිසර් කෙනෙක් හැටියට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ සේවය කරන ළඟම ඒ කාන්තාව වැඩ කරන ගොඩනැගිල්ලේ සිටපු සියලුම අයවලුනුත් ඒත් එක්කම ඇය හා සමීපව විශේෂයෙන්ම ගමන් කරපු එයා පෞද්ගලික ආයතනයට අයත් බස් රථයක පමණයි ගමන් කරලා තිබෙන නිවස දක්වා ඒ බස් රථයේ ගමන් කරපු අයලුත් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා නිවෙස්වල. ඊට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඇය හා පසුගිය දින කිහිපෙදීම හමුණු සියලුම අයවලුනුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම ක්‍රියා කරනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම අපි හමුදාව මාර්ගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට අපි මේ වෙනටත් කටයුතු කරමින් සිටිනවා. ඒත් එක්කම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු දෙනාගේම PCR පරීක්ෂණ කරලා ඔවුන් කිසිම දෙනෙකුට හෝ කොවිඩ් ආසාදනය වී ඇති බවට තියනවාද කියලා තහවුරු කර ගැනීමට PCR පරීක්ෂණත් අපි අද දිනේ තුල කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කටයුතු කරලා තිබෙනවා. අදාළ කාන්තාවගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමෙන් සිටින අතර එම කාන්තාවට COVID-19 වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳවත් පරීක්ෂණ සිදු කරනවා. ඊයේ දිනේදී මේ කාන්තාව ප්‍රකාශ කරපු විදිහට ඇගේ නිවසට කිසිම පුද්ගලයෙක් පැමිණියේ නැහැ සහ බාහිර සම්බන්ධතා තිබුණේ නැහැ කියන එක තමයි මහජන සෞඛ්‍ය පරිශෝධන දිගින් දිගටම ප්‍රකාශ කරේ. නමුත් අද දින පෙරවරුවේදී මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ මේ කාන්තාව ප්‍රකාශ කරනවා විශාල සංඛ්‍යාවක් මේ නිවසට පැමිණි බව සහ සම්බන්ධතා පවත්ව බව ඔවුන්ගේ ලැයිස්තු මේ වෙද්දී ලබා දෙමින් තියෙනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ආරක්ෂකයන්ට ඒකාබද්ධව මේ වෙද්දී මේ නිරාවරණය වෙච්ච මේ සමග ස්පර්ශයේ සියලුම දෙනා සොයමින් ඉන්නවා. ඒ වගේම පවුලේ 6 දෙනෙක් මේ වෙද්දී නිරෝධායන කඳවුරු කරා ආරක්ෂකයන්ට රැගෙන ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මේ ඇඳලුම් කම්හල සම්පූර්ණයෙන් වසා දමලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ ස්ථානයේ රැඳී ඉන්නවා. මේ සම්බන්ධතා තිබුණු සියලුම දෙනා ස්වයං නිරෝධායනයට ගෙවල් තුල ලක් කරමින් ඉන්නවා. ඇඳලුම් කම්හලේ සහ විශේෂයෙන්ම
නේවාසිකාගාරවල ඒ වගේම දැනට මේ නිවස සමග සම්බන්ධතාව පවත්වපු පවුල් 4ක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. තවදුරටත් මේ සම්බන්ධතාව පවත්වපු පුද්ගලයන් මේ වෙද්දී සොයාගෙන යනවා. කෙටේටත් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙන නිවැරදි තොරතුරු ලබා නොදීම සහ ණය පසුගිය දින කීපය පුරාවටම නිදහසේ නිවසේ ඉඳලා තමන්ගේ සාමාන්‍ය රාජකාරී සාමාන්‍ය කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නොයෙක් ස්ථාන වලට ගමන් කරලා තියෙනවා. යම් අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලනවා මේ කාන්තාව සමග ඍජුව සම්බන්ධතාව පවත්වපු පුද්ගලයෝ ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න, ඒ වගේම තොරතුරු දන්නවා නම් මහජන සෞඛ්‍ය පරිසරයට ප්‍රකාශ කරන්න කියලා. ඒ වගේම අද දිනේ මේ සියලුම දෙනා හොයාගෙන අවශ්‍ය කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි පසුබිමක 1997 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ මේ අනුව එම පොලිස් බල ප්‍රදේශවලට ඇතුළු වීම සහ එම ප්‍රදේශවලින් බැහැරවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි. පොලිස් ඇඳිරි නීතිය බලපෑත් වන කාලය තුල එම බල ප්‍රදේශවල සියලු දෙනාම තම නිවෙස්වල රැඳී සිටිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අනුව දිවුලපිටිය, බෙම්මුල්ල, හොරගස්මුල්ල, වැවගෙදර, හපුවලාන, හේන්පිටගෙදර, මිනුවන්ගොඩ, ගංහින් මුන්න යන ප්‍රදේශවලට සංචලන සීමා බල පැවැත්වෙන බව යුද හමුදාපති රුජිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. පෙර පරිදිම කිසියෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසවලින් පිටතට පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය කටයුතු පමණක්, අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. යම් කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ වගේම නිරෝධායන කටයුතු කිරීමටත් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොලිස් නිලධාරීන්, ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන්, විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔබගේ නිවසට, ඔබගේ ආයතනයට, ඉන්න ස්ථානෙට, ප්‍රදේශයට පැමිණෙන්න පුළුවන් මේ නිරෝධායන කටයුතු සඳහා. ඒ නිසා ඒ අයට ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන හැටියට යම්කිසි තැනැත්තෙක් මේ නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් එය නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත වගේම ලංකාවේ අපරාධ නීතිය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් වෙනවා. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමකදී වරදකරු ඔහුට සිරදඬුවමකින් සහ දඩයකින් යන දෙකෙන්ම දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර මේ වන විට පොලිස් ඇඳිරි නීතියේ ක්‍රියාත්මක වන දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්හි නවතම තත්ත්වය පිළිබඳව දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා අද දින වෙනුවෙන් එහි සිටින හසිත විජයවර්ධන. හසිත අයබෝවන්. අද උදෑසන දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් එක්ක මේ වෙනකොට දිවුලපිටිය මිනුවන්ගොඩ මේ පොලිස් වසම තුල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 7ක් සඳහා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා තියෙනවා. අපි මේ මොහොතේ ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ දිවුලපිටිය නගරයේ ඉඳන් මේ මොහොතේදීත් නිවෙස් කරා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීලා තියෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද ඉරිදා දවසක් නිවාඩු දිනයක්. ඉතින් බොහොමයක් පිරිස දිවුලපිටිය නගරයට පැමිණලා හිටියා බඩු බාහිර ආදී මිලදී ගැනීම සඳහා. ඉතින් පොලිසිය වහම ක්‍රියාත්මක වෙලා මේ ජනතාව නිවෙස් කරා ගමන් කරන්නට උන්ට පහසුකම් සලසලා දීලා සිළුම කඩසාප්පු වසා දැමීමට කටයුතු කරපු ආකාරයත් අපිට දකින්න ලැබුණා. මේ මොහොතේ වෙද්දිත් සිළුම කඩසාප්පු වසා දමලා තියෙන. ඉතින් කොහොම වුණත් දිවුලපිටිය නගරයෙන් එපිට ඉන්න බොහොමයක් ජනතාවට තමන්ගේ නිවෙස් කරා ගමන් කිරීමේ අවස්ථාව මේ වෙනකොට දිවුලපිටිය නගරයේ අපිට දකින්න ලැබෙන ආරක්ෂක අංශ විසින් ලබා දීලා තියෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා පොදු ස්ථාන සියල්ලමත් මේ මොහොත වෙද්දිත් විෂ බීජ හරණයට ලක් කරන්නට ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් කටයුතු කරන ආකාරයත් විශේෂයෙන්ම දිවුලපිටිය නගර මැදය හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කරන්න ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම මේ නගර මැදයෙන් පැමිණෙන්නේ නැතු විකල්ප මාර්ග භාවිත කරන්න කියලාත් ආරක්ෂක අංශ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපිට මේ මොහොතේදී සම්බන්ධ කරගන්නට හැකියාව ලැබුණා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්තු තෙන්නකෝන් මහත්මයා. දැන් මේ මොහොත වෙද්දී මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ දිවුලපිටිය ඇතුළු මේ ප්‍රදේශවල? වශයෙන්ම මේ වෙනකොට මිනුවන්ගොඩ පොලිස් වසමෙන් සහ දිවුලපිටිය පොලිස් වසමට පොලිස් ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඒ අනුව හැකිතාක් දුරට මේ ප්‍රදේශවල මහජනතාවගේ ගමන් බිමන් ඒ වගේම ඒගොල්ලන්ගේ හැසිරීම අපි පාලනය කිරීම සඳහා මාර්ග බාධක ඒ වගේම ජංගම සංචාර යතුරුපති සංචාර මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා රජ විසින් මේ ගෙන තියෙන පියවරට සහාය දැක්වීමක් වශයෙන්
මේ කෝවිඩ් රෝගී කාන්තාව සොයා ගැනීමෙන් පසුව එය තවදුරටත් ව්‍යාප්ත වීම මුළුමනින්ම වැළැක්වෙන පරිදි ඉතා වගකීමෙන් යුතුව මේ ප්‍රදේශවාසීන් ක්‍රියා කරයි කියලා ඉවරලා ඒ නිසා මේ වෙලාවේ අපි ශබ්ද විකාශන යන්ත්‍ර ගැට ගහපු ත්‍රිවීල් රථ සෑම ගමකටම නැත්නම් හැම ප්‍රදේශයකටම ඒ පණිවිඩය බෙදා හරින්නට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඒ පණිවිඩය සමන් දීමෙන් පසුව ප්‍රදේශවාසී මහජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්නේ ඉතාමත්ම බුද්ධිමත්ව වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් මේ වෙලාවේ මේ වසංගතයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහයෝගය දෙන්න කියන කාරණාව. ස්තුතියි හසිත තොරතුරු ගෙන ආවාට. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරි පැය 48 තීරණාත්මක බව ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා පවසා ඇතැයි වාර්තා වනවා. මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උරණ වී ඇති බවද අමරිකානු මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් ආසාදිතව ඇමරිකාවේ මේරිලෑන්හි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් වීඩියෝක පෙනී සිටිමින් තමාට දැන් සුවයක් දැනෙන්නට පටන් ගෙන ඇති බව ඊයේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පසු ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් මාධ්‍ය සමුඛ සාකච්ඡාවක් අතරතුර සිකුරාදා උදෑසන වන විට ජනාධිපතිවරයාගේ ඔක්සිජන් මට්ටම වේගයෙන් පහත වැටී ඇති බව පිළිගෙන තිබුණා. විසිවැනි සංශෝධනයේ ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති වැරදි නිවැරදි කළ යුතු බවත් ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම තම පක්ෂය භාර නොගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා. ඒ විසිවැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු යෝජනා සහිත ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් වෙසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඇතුළත් කළ යුතු සංශෝධන ඇතුළත් ලිපිය එම පක්ෂය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබුවා. උපුටා ගැනීම නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ අපපක්ෂයේ නායකයා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අනගු නොවන බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. අපපක්ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කළ සහ නීතිපතිවරයාගේ යෝජනා තුළ අඩංගු නොවූ සංශෝධන අතරින් ප්‍රධාන ත්‍රිත්වයක් ඉතා තීරණාත්මකව වැදගත් වේ. ඒවා පිළිබඳව ප්‍රබල මහජන විරෝධයක් ගොඩනැගී ඇති අතර එම විරෝධයන් නොසලකා කටයුතු කිරීම මගින් අපගේ ආණ්ඩුවේ ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බව ඔබතුමාද පිළිගන්නවා ඇත. ඉතිහාසයට මෙන්ම ජනවරමට සාධාරණයට කිරීම සඳහා වෙසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වන අපගේ දැඩි විරෝධයට ලක්ව ඇති සහ නැවත සංශෝධනය කළ යුතු හෙවත් නිවැරදි කළ යුතු ප්‍රතිපාදන ත්‍රිත්වය මෙසේ. සමාගම් රෙජිස්ට්‍රාරයාට ලියාපදිංචි කර ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනය නිදහස් කිරීම, මහජනයාගේ දැන ගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම, ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලටද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. යනුව ජාතික නිදහස් පෙරමුණ ලෙස අප ඔබතුමාට ඉතා ගෞරවයෙන් අවධාරණය කරනු ලබන්නේ අප ආණ්ඩුවක් ලෙස එම වැරදි නිවැරදි කළ යුතු බවය. ආණ්ඩුව සමස්තයක් ලෙස එම දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම අප විසින් බාර නොගන්නා බව ඉතා ගෞරවයෙන් සඳහන් කරමි. උපුටා ගැනීම අවසන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ අදාළ නිදහස් කිරීම අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව ඇති පසුබිමකයි. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණ ක්‍රියාවලියකට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගරදගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය විරෝධය පළ කළා. ත්‍රස්තවාදී කණ්ඩායමත් සමග පවත්වපු දුරකථන සංවාද පවා ඒගොල්ලෝ ගාව තියෙනවයි කියන එක CID එකේ උදවිය අපිට කිව්වා. එහෙම කියලා ඉවර වෙලා දැන් වරදක් නැහැ කිසිම දෙයක් හොයාගන්න නැහැයි කියලා එළියට දැම්මම අපිට යම්කිසි වික්ෂිප්තභාවයක් ඇති වෙනවා. මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මගේ සිත තුල ඇති වෙලා තිනවා මේක දිහා බැලීමේදී. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව පාස්කු බෝම්බ ප්‍රහාර ඉලක්කයක් වූ කටුවාපිටියේ ජනතාව අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරුණු කටුවාපිටියේ ශාන්ති සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටදී
පොලිස් අධිකාරිතුමා කතා කරනවා මෙයා ඍජුව බෝම්බකරුවන් එක්ක කතා බහ කරලා තියෙනවා. එහෙම කියද්දි නැවත ආපහු කියනවා බබලවත් සාක්ෂි නැහැ එයාට දඬුවම් කරන්න කියලා. ඇයි මෙහෙම උත්තර දෙන්නේ? ආණ්ඩුව කරේ බොහෝ විශ්වාසයක් තිබ්බා. ඒ කියපු දේවල් දැන් බොරු වෙලා තියෙනවා. ඒ අපි කලකිරලා ඉන්නේ. සිංහල ඡන්ද 3/2ක බලයක් අරගෙන දීලා මෙන්න මෙයයි අපි බලාපොරොත්තු වුනේ. ඔබතුමන්ටත් ඒ දේ කරන්න බැරුව ගියොත් මට බාර කරන්නට තියෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. මේ අතර චෝදනා ලබා සිටි රියාජ් බදූදීන් අධිකරණ ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දැක්වුවේ මෙවන් අදහසක්. ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළා ත්‍රස්තවාදී සංවිධානය එක්ක එයාට ඍජු සහ වක්‍රව සම්බන්ධතාව තිබ්බා කියලා. එහෙමනම් දැන් කොහමද කියන්නේ මේ විමර්ශනයේදී මේ කිසිම සාක්ෂියක් නැහැ කියන එක. ඒ නිසා අපි පැහැදිලිවම අධිකරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කළා මේ පිළිබඳව නැවත මේ පරීක්ෂණය කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. මන්ත්‍රීතුමාද ඔබතුමාලාගේ ආණ්ඩුව පැත්තට එන්නද මේ සූදානම තියෙන්නේ? නෑ ත්‍රස්තවාදීන් සඳහා අනුබල දුන්නායි කියන සමාජය තුල නම් ඉදිරිපත් වෙලා තියෙන අය කිසි කෙනෙක්ව අපේ ආණ්ඩුව තුළට වද්ද ගන්න නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව අපිට කියන්න. මැතිවරණ කාලේ කිව්වා රිෂාඩ් බදූදීන් ඇමතිතුමා ඇතුළු පවුලේ සමාජිකයෝ පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධකම් තිබෙනවා කියලා. දැන් අද ඔප්පු වෙලා තිබෙනවා. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ අර ඔහුගේ සහෝදරයාට. සාක්ෂි මොනවත් නැහැලු නඩු දමන්න. දැන් ඒ දේ ඔක්කොම කියන්නේ මැතිවරණයෙන් පස්සේ. හැබැයි මැතිවරණ කාලේ රටම ගුණාට අන්දෝපු විකට රංගනයක් ක්‍රියාත්මක කරේ. ඉතින් රටේ ජනතාවටත් මේක හොඳ පාඩමක්. පොලිසිය සමග වෙඩිහුවමාරුවෙන් මියගිය රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතම යන සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය රත්මලාන ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරයි. පොලිස් විශේෂකාරය බලකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ රත්මලාන ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබුණා. එහිදී රත්මලාන දෙවට පාරේ ප්‍රදේශයේ වළදමා තිබූ උණ්ඩ 260ක තොගයක් ද සොයා ගැනුණා. ඒ අතරට T56 වර්ගයේ උණ්ඩ 255ක්, මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 4ක්, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් ද අයත්. මීට අමතරව ගොනාකෝවිලේ සුද්දා නැමැත්තා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට අත්අඩංගුවට ගැනුණා. ඔවුන් පසුගියදා පොලිසිය සමග සිදු වූ වෙඩිහුවමාරුවෙන් මියගිය සංවිධානාත්මක අපරාධකාරී සමාජික රත්මලානේ රොහාගේ සමීපතමෙන් වයස අවුරුදු 28ත් 44ත් අතර වයසේ පසු වන සැකකරුවන් මොරටුව ප්‍රදේශීය පදිංචිකරුවන් රොහා සමග නුවරඑළිය ප්‍රදේශයේ පැවති සාදයකටද ඔවුන් සහභාගී වී ඇති බවයි සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයේ වෙත භාර දී තිබෙනවා. මේ අතර මොරටුව කටුපැද්ද ප්‍රදේශයේ කාන්තාවකගේ අත්බෑගය පරීක්ෂා කිරීමේදී රුපියල් 1,80,000ක් පවන වටිනාකමකින් යුත් කිරණ ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මොරටුව පොලිසිය අපරාධංශීය නිලධාරීන් විසින් මීට පෙර දිනක අත්අඩංගුවටගත් පුද්ගලයෙකුගෙන් ලබාගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කර තිබුණා. අදාළ කාන්තාව සන්තකයේ තිබී එම ව්‍යාපාරින් උපයාගත් මුදල් 1,34,000ක් සහ එම කාන්තාවගේ ජංගම දුරකථනයේ මොරටුව පොලිසිය අපරාධංශීය නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් කාන්තාව වාද්දුව ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටමින් කුලී රථ යොදා ගනිමින් වාද්දුව කළුතර අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලට කිරණ ගංජාල වික්‍ර ඇති බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව කදවල ඒකලය අයවත්ත ප්‍රදේශයේ පිහිටි සුඛභෝගී නිවසක් සොදිසියට ලක් කිරීමේදී නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමේදී අදාළ නිවසේ තිබී ගෝඩා ලීටර 2,16,000ක් නීති විරෝධී මත්පැන් ස්ප්‍රිතු මිලිලීටර 1,87,500ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සොයාගෙන තිබෙනවා. බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මහනුවර ගලහා පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ගලහා නිල්ලඹ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වැටලීමක් සිදු කරනු ලැබුවේ උපායුධයෙකු යොදා ගනිමින්. එහිදී දීර්ඝ කාලයක් පුරා සිදු කරගෙන ගිය මත්කුඩු ව්‍යාපාරික තොරතුරු අනාවරණ වූයේ ඊට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමත් සමගයි. සැකකරු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 380ක් සොයා ගැනුණු අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. කොච්චිකඩේ කම්මල්තොට මොයකට ආසන්නයේදී මුහුදේ දිය නෑමට ගිය තරුණීන් 7 දෙනෙකුගෙන් 30 දෙනෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ අතුරුදන් වූ ඔවුන් තලවා කැලේ අල්පාකන්දවත්ත සහ නමුණුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ සිරුරු අද දහවල සොයා ගැනුණා. යාපනයේ සිට වවුනියාව බලා දහවන වූ ළංගම බස් රථයක් මුලතිව් මාන්කුලම් මන්සන්දේදී පාලමක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ පස්වරුවේ අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථය මාර්ගය අසල නවතා තිබූ මෝටර රථයක සහ ත්‍රිරෝද රථයකද ගැටී ඇති අතර අනතුරින් එම රථවලටද අලාභ හානි සිදු වුණා.
හෙම්මාතගම මේපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ඉකුත් පළමු වනදා සිට අතුරුදන් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අතරගොඩ පත්සකකරුවෙකු හෙළි කළ කරුණු අනුව අද ඔවුන්ගේ මලසිරුරු සොයා ගැනුණා. අදාළ සැකකරු පවසා ඇත්තේ කාන්තාවන් දෙදෙනා මේපිටිය ප්‍රදේශයේ ඌරන් සඳහා ඇටවූ විදුලි දැහන්වල ගැටී ජීවිතක්ෂයට පත්ව සිටියේදී තමා ඔවුන්ගේ සිරුරු එම ප්‍රදේශයේම ස්ථාන දෙකකට ගෙන විද්දමු බවයි. එසමගින් අද දින මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වුණා. විවෘතයි ඔබට අපගේ වෙබ් අඩවිය www.adaderana.lk